කෝමාරිකා සිසිල ඇති බබල් රෙදි සෝදන කොටු ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුතු කරයි. බබල් රෝස සුවඳයි. වේවැල් කෝටු නාරම් සියඹලා අතු කිතුල් පොල් ඉරටුවැල් කහබිලියා අතු මේ හැම ඉපල් මගේ දෑතට නොපෑයුතු පමානොවී එමි අකුරට මෙයින් මතු සෝඩිය පටන්ගෙන වන පුත් කරව දෙනා පිල්ලම් කියා අල්පිල් අකුරු දැනගෙනා ලියා අකුරු වැල්ලේ ගෙඩි නොකාදනා ඇනුම් සකසේ කඩ සකසේ ඉගෙනගෙනා. අපේ ජීවිතයේ වඩාත් මිහිරිතම කාලය මොකක්ද කියලා අපි අපෙන්ම ඇහුවොත් අපේ උත්තරය වෙන්නේ නිසැකයෙන්ම පාසල් කාලය. පාසල් කාලයේ අපට මුණ ගැහුණු ගුරුවරු අපේ දෙවන දෙමව්පියන්. මේ දෙමව්පියෝ අපේ ජීවිතය වර්ණවත් කළා, හැඩවත් කළා, නිවැරදි මාවතට යොමු කළා. අන්න ඒ දෙවෙනි දෙමව්පියන් බඳු ගුරුවරුන් වෙත පිදෙන උත්තම ගුරු උපහාරයයි ආදරණීය දිසාපාමොක්. අද දවසේ අපේ ඒ උත්තම ගුරු පුද ලබන ඒ ගුරු පියාණන්ම මේ පීඨිකාවට කැඳවන මොහොතයි මේ. ආදරණීය දිසාපාමොක්, අද දවසේ අපේ කතා නායකයා අපේ මේ ප්‍රමුඛ පුටුවේ අසුන් ගත්තා. එතුමන් උපුල් ක්‍රිෂාන්ත මෙන්ඩිස් ගුරුතුමන් මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ අදටත් ඉගැන්වීම් කටයුතු කරන ගුරු පියෙක්. එතකොට එතුමන්ව පිළිගත්තේ එතුමන්ගේ සමස්ත ගෝලයින්ම නියෝජනය කරමින් මේ අවස්ථාවේ අපිත් එක්ක සිටින සුසිරි කොස්තා තරුණ කතිකාචාර්යවරයා. මම එහෙම කිව්වට කමක් නැහැ. ඔව්. මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවට අනියුක්ත තරුණ කතිකාචාර්යවරයෙක්. හොඳයි. ක්‍රිෂාන්ත සර්. හැබැයි හැමෝම ආමන්ත්‍රණය කරන්නේ ප්‍රචලිත වෙලා ඉන්නේ උපුල් සර් කියලා. හොඳයි. උපුල් සර්ව මම දකින්නේ මේ සුවිශේෂී චරිතයක් විදිහට. ඒකට මට මෙන්න මෙහෙම මම කියන්නම්. දැන් අපි පාසල් යන්න පටන් ගන්න අවුරුදු 5න් 6න් විතරනේ. දැන් ඔබතුමාගේ පාසල මාරිස්ටෙලා. අවුරුදු 6න් පටන් ගත්ත මාරිස්ටෙලා ගමන
අදටත් මාරිස්ටෙලා වෙන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ ඔබතුමන් සුවිශේෂී චරිතයක් කියලා. එතකොට උපුල් සර් ඒ ලෙවල් වලින් පස්සේ ඇයි ඉස්කෝලෙන් ආරාධනා කරන්නේ ඔබතුමන්ට විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට කටයුතු කරන්න? ස්තුතියි. ඇත්තටම කියනවා නම් මම විද්‍යාලයේ තුල දරුවෙක් හැටියට ඉන්නකොට 1979 තමයි මම දෙක ශ්‍රේණියට පාසලට ඇතුළත් වෙන්නේ. එතන ඉඳලා උසස් පෙළ හදාරන කම්ම පාසලේ වුණාම දැන් මම මේ වෙනකොට 50 වෙනි වියේ ඉන්නේ. එතකොට මගේ ජීවිත කාලයෙන් 90ක් විතර ගත්තොත් වර්ෂ 43ක් අකණ්ඩව එදා ඉඳලා අද වෙනකම්ම මේ පාසල් ගේට්ටුවෙන් ඇතුළට යනවා, පාසලේ වැඩ කරනවා, එළියට එනවා. මගේ දෙවෙනි නිවස. පැහැදිලි. එතකොට ඔබතුමා අහපු ප්‍රශ්නය කෙසේද ආරාධනාව ලැබෙන්නේ කියලා. ඇත්තටම මම පාසලේ ඇතුලේ ඉන්නකොට සාමාන්‍ය ශිෂ්‍යයෙක් හැටියට ක්‍රියාකාරී චරිතයක්. විවිධ පන්ති නායකයා වෙනවා, විවිධ සංගම් වල ක්‍රියාත්මක වෙනවා, ශිෂ්‍ය බට කණ්ඩායමේ සමාජිකයෙක් වෙනවා. එතකොට එක් ශිෂ්‍ය සංගම් වල තනතුරු දරනවා. ඒක මම හොඳ දක්ෂ කතිකයෙක්. විවිධ කතික තරඟවලදී මට සහතික සම්මාන ගොඩක් ලැබෙනවා. ඒතකොට මම පාසලේ ගුරුවරු අතර මගේ පාසල මාරිස් නිකායේ සහෝදරතුමන්ලා කරගෙන යන පාසලක්. එතකොට ඒ සෑම දිනම මේ උපුල් කියන චරිතය අඳුරනවා. මම දැන්ට වගේ මේ කාලෙත් මීටි තමයි. ඉතින් මේ චරිතය අඳුරනවා. ඒ නිසාම මම උසස් පෙළ හදාරනකොට මගේ පියා නැතුව යනවා. එතකොට ඒ අභාවයත් එක්ක මගේ උසස් අධ්‍යාපනයට යන්න මම මායින් කණු බල ඉන්න අතරදී මම මගේ එවකට හිටපු ගරු සහෝදරතුමෙකුට මයිකල් ඩිවාස් කියලා සහෝදරතුමාට කිව්වා මම ඕන උදව්වක් කරන්න කැමතියි පාසලට කියලා. මං නොදන්න වෙලාවක එතුමා මගේ නිවසට ඇවිල්ලා මම ගෙදර හිටියෙත් නෑ මගේ මවට කියලා ගිහින් තිබුණා උපුල්ට එන්න කියන්න ඉස්කෝලේ අපිට උදව් වෙන්න කියලා. ගුරුපත් වීමක්වත් නෙමෙයි. ඉතින් අහඹ සිදුවීමක්. මම තුන් හිතකින්වත් ගුරුවරයෙක් වෙන්න හිතුව නැති පුජ්‍යලෙක්. නමුත් ඔබතුමා ගුරුවරයෙක් වෙන්න එච්චරම ආසාවකින් හිටියෙත් නැහැ නේද? ඇත්තටම ඒ වෙනකොට මම පෙගසස් රීෆ් කියන හෝටලේ මේ ওই පොඩි අංශයක මේ පුහුණුවීම් කටයුතු කරනවා. ඊට පස්සේ මගේ නිවස කිට්ටුවේම තමයි ශ්‍රී ලංකා ගුවන් සමාගම තියෙන්නේ. ඒකෙත් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් පැත්තට මාව සිලෙක්ට් කළා. මම දවස් දෙකක් ඒ ආයතනයටත් රැකියාවට ගියා. ඉතින් නමුත් මේක කොහෙන් හරි මං හිතන්නේ මගේ දෛවෝපදිකත් සිද්ධියක්. ඒ කිසිවක් නැතුව මම පාසලට ඇතුල් වුණා. ඒ ඇතුල් වුණා අදත් ඉන්නවා. ඔව්. මං හිතන්නේ මාරිස්ටෙලාවේ වැලි කැටයක් නැර ඔබතුමන්ගේ ඔය දෙපාවලට පෑගිලා ඇති ඔබ දන්නවා. ඒකින්ද මාරිස්ටෙලාවට ඔබ අමුත් එක්වත් ඔබට මාරිස්ටෙලාව අමුත් එක්වත් නෙමෙයි. අපි ඔබේ ගුරුදිවිය ආරම්භය ඒ විදිහට වෙන්නේ කොහොමද ඒ ගමනේ ක්‍රමානුකූලව ඉදිරියට පටන් ගන්නේ? ඔව්. එතකොට මම අවුරුදු 19යි පාසලට එනකොට ගුරුවරයෙක් හැටියට එනකොට මට ළමයි කතා කරුවේ අයියා කියලා. ඒ කියන්නේ මම ගිය අගෝස්තු මාසේ උසස් පෙළ විභාගෙට ජනවාරි මාසේ ගුරුවරයෙක් හැටියට වැඩ කරනවා. අයියා සර් වුණා. අයියා සර් වුණා. සර් අයියා වුණේ නැහැ හැබැයි. ඊට පස්සේ මේ ගමනේ ඔහොම යනකොට මම ක්‍රිකට් කණ්ඩායමක් මට බාර වෙනවා. විවිධ ක්‍රීඩා කණ්ඩායම් බාර වෙනවා. ළමයි තරුණ කම නිසාම මම එදා පාසලට එනකොට මගේ ගේට්ටුව ගාවට මේ මගේ හිතවත් මල්ලිලා මම සර් කියන්නෙත් නැහැ. ඒගොල්ලෝ එනවා. ඉතින් මට අමුතුම පරිසරයක් ලැබෙනවා. මට ආදරය ඇති පිරිසක් මට ඉන්නවා කියන එක. ක්‍රමානුකූලව මම ගුරු පුහුණුව ලබනවා. දුරස්ථ අධ්‍යාපන ගුරු පුහුණුව. ඒ ලැබුවෙන් පස්සේ මට අවුරුදු 21 22 වෙනකොට මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප්‍රවිෂ්ඨ වෙනවා. මේ ඔක්කොම මේ කතන්දරේ සිද්ධ වෙන්නේ මේ පාසලේ උගන්වන අතරෙමයි. ඔය අතරේ අර අකමැති ගුරු වෘත්තියට හදවතින්ම පෙම්බඳින්නත් ගන්නවා. පෙම්බඳින්නත් ගන්නවා. ඔබ සැබවින්ම නිවැරදි. ඒක එසේ සිද්ධ වුණේ මට වැඩ ලබා දුන්න මේ ගරු සහෝදරතුමන්ලා ගුරු බවතුන් මගේ ගුරු බවතුන් මේක මගේම තැන නිකන් ගෙදර වගේ. ඒ නිසා මට මේ වගකීම් එක්ක මට වෙන තැනක් පේන්නෙත් නෑ දැන්. මගේ ලෝකය මේක තමයි කියන්නේ. ඉන්පස්සේ මේක මෙහෙම වෙනකොට ඉන්පස්සේ මම ඉංග්‍රීසි මාධ්‍ය ගණිත ගුරුවරයෙක් හිට උගන්වන නිසා පශ්චාත් උපාධි
ඩිප්ලෝමාව ඒ විෂය තුලින් මම කිරුවේ. ඒත් එක්ක මට මේ ගමන් යනකොට ශිෂ්‍ය නායකයන් හමු වෙනවා. අද මගේ මේ ආදරණීය දරුවත් ජ්‍යෙෂ්ඨ හොඳ ශිෂ්‍ය නායකයෙක්. එතකොට මේ ඒ අයත් එක්ක වැඩ කරන එක ටිකක් අමුතුම කලාවක් මාස්ටර්ලාව තුල. මොකද මම 6 9 ශ්‍රේණි වල ගණිතය උගන්වන ගුරුවරයෙක්. නමුත් උසස් පෙළ දරුවන්ව තමයි මම හැන්ඩල් කරන්නේ ශිෂ්‍ය නායකයන්ව බොහෝ වෙලාවට. ඉතින් මේ තරුණ අදහස් එක්ක නිතරම ගැටෙනවා. ඒ නිසා මට මම කල්පනා කළා මේ පිරිස් පාලනය සම්බන්ධව human resource management මම ඒ සම්බන්ධව ඩිප්ලෝමාවක් ලබා ගත්තා. උපුල්ස මට මදකට සමා වෙන්න ඔබගේ ඒ ඉදිරි කටයුතු අපි කතා කරමු. මට ඊට කලින් අපේ සුසිරිත් එක්ක වචනයක් කතා කරන්න ඕන. සුසිරි දැන් සුසිරිටත් උපුල්ස අමුත්තෙක් නේ. මොකද සුසිරිගේ අයියලා හිටියේත් ඉස්කෝලේනේ. ඒතර උපුල්ස කියන වචනේ නාමිකව දන්නවා. හැබැයි උපුල්ස ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔව් ඇත්තටම 2003 තමයි මම 6 වසරට එන්නේ. එතකොට ඒ අවුරුද්දේදී තමයි අපේ පාසලෙත් ඉංග්‍රීසි මීඩියම් පළවෙනි පාරට පටන් ගන්න. එතකොට මේක පටන් ගද්දී මම හිතන්නේ උපුල්ස සෑහෙන කාර්යභාරයක් කරනවා. මේ ඉංග්‍රීසි මීඩියම් එක සෙට් අප් කරන්න ඉස්කෝලේ ඇතුලේ. ඉස්කෝලේ විතර නෙමෙයි මම හිතන්නේ ලංකාව පුරාම ප්‍රධාන ලෙස ඉංග්‍රීසි මීඩියම් පටන් ගන්න 2003 දී. එතකොට මගේ 6B ක්ලාස් එකේ ක්ලාස් ටීචර් වෙන්නේ උපුල්ස. ඒ වගේම මැත්ස් උගන්වන්නෙත් උපුල්ස. එතකොට මම දැන් මගේ අයියාගෙන් අහලා තියෙනවා. දැන් උපුල්ස කියන්නේ මෙහෙම චරිතය. ඇත්තටම මුල් කාලීනව අහලා තිබ්බෙත් උපුල්ස කියන්නේ ටිකක් භයානක චරිතයක්. භයානකයි කියන්නේ ඉතින් ගහන ගැහිලි අනුව තමයි භයානකම මම හිතන්නේ මුල් කාලේදී කියවුනේ. පසු කාලීනව ඊට පස්සේ මම එනවා 6 වසරට. එතකොට ටිකක් අඩු වෙලා ඒ භයානකම ටිකක් අඩුයි. ඒත් ළමයි බයයි. ඒ වුණාට මම හිතන්නේ උපුල්සාර අපිට දැන් ඉංග්‍රීසි මීඩියම් කියන එක ඒ කාලෙදී දැන් ලංකාවේ මේ වෙද්දී තැන් තැන් වල තිබුණාට ප්‍රසිද්ධ වුණාට ඒ කාලෙදී හරිම අඩු ප්‍රමාණයක් ගුරුවරු හිටියේ. මොකද සමස්තයක් ගුරුවරු සිංහලෙන් උගන්වලා අවුරුදු ගාණක් උගන්වලා ඊට පස්සේ දැන් මේ ඉංග්‍රීසි මීඩියම් උගන්වන්න ගත්තාම ඒක සෑහෙන කැපවීමක්. එයාලා ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්න ඕන. ඉතින් එතනදී මම හිතන්නේ උපුල්ස සෑහෙන කාර්යභාරයක් කරා. ඉතින් ඒ 6 වසරේදී හමුවීම තමයි මම හිතන්නේ වසර ගණනාවක් දැන් මම හිතන්නේ වසර 20කට ආසන්න කාලයක් මට උපුල්ස හම්බෙලා. ඉතින් මම හිතන්නේ ඒ සම්බන්ධය අපිට ඊට පස්සේ ප්‍රිෆෙක්ට් කෙනෙක් විදිහටත් පසු කාලීනව හම්බෙනවා. ඉතින් මේ සම්බන්ධය ඇතුලේ ඒක මම හිතන්නේ මගේ ගණිතය විශේෂම දැන් මම ඉංජිනේරු වංශයේ ඉන්න හින්දා ගණිතය තමයි අපේ බේසික් එක. ඒ කියන්නේ අපි සයන්ස් වල භාෂාව තමයි අපේ ගණිතය. ඒතර අපි දැනුත් ළමයින්ට කියන්නේ ඔයාලට බේසික් දන්නවා නම් එතනින් එහාට දියුණු කිරිල්ල අපිට අමාරුවක් නෑ ඇත්තටම. ඉතින් මගේ ඒ අඩිතාලම ගණන් වල මම හිතන්නේ වැටෙන්නේ 6 වසරේදී. ඉතින් 6 වසරේ 3 වෙනි වාරයේදී ඒ උපුල්ස යටතේ ඉද්දී මම හිතන්නේ අංශයේ පළවෙනිය වෙනවා ගණිතෙන්. මම හිතන්නේ එදා ඉඳලා එක දිගටම මම හිතන්නේ 11 වසර සහ 13 උසස් පෙළ දක්වාම ඒ ගණිතය ඒ ආකාරයෙන්ම පැවතීගෙන එනවා. ඉතින් සරලවම කිව්වොත් සුසිරි ගණන්කාරයෙක් කරන්නේ උපුල්ස. හරි. මම එහෙම කිව්වට අමනාප නැහැ. ආදරෙන් බාර ගන්න. උපුල්ස දැන් ඔබ බොහොම තරුණ ජයවේගකින් යුතුව මේ ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරනවා. ඔබ විවිධ උපක්‍රමශීලීව ඔබගේ ඉගැන්වීම් කටයුතු කරනවා. ඔබ ක්‍රමයෙන් පාසලේ ජනප්‍රිය ගුරුවරයෙක් බවට පත් වෙනවා. අපි කතා කරමු ඒ ගැන. ඇත්තටම ඔබතුමා අහන ප්‍රශ්නයට මට කෙටියෙන්ම කියන්න තියෙන්නේ මේ මිනිස්සු හැම දෙයකින්ම කරන්නේ ජීවිතේ සතුට හොයන. ඉතින් මම මේ ගුරු වෘත්තිය මගේ ජීවිතේ සතුට කරගෙන තියෙන්නේ. ඒ නිසා මම ඒ තුල එන කටුක අත්දැකීම්, දරුවන්ගෙන් එන ගැටලු, දෙමව්පියන්ගෙන් එන ගැටලු, ආයතනය තුලින් එන ඇතැම් ගැටලු, ඒ කිසිවක් මම මගේ ඉදිරි ගමනට මම බාධා කරගත්තේ නැහැ. ඒකට හේතුව මම මේ තුල විඳින ගුරුවරයෙක්. අර ජනප්‍රියතාවයට එකම හේතුව තමයි දරුවන් තුල සිටීම කියන එක. මම විශ්වාස කළා මගේ පළවෙනි අවුරුදු 5ේම මම තරුණ ගුරුවරයෙක්ට මේ දරුවන්ගෙන් දේවල් ඉගෙන ගන්න. මට වඩා බාල පරපුරක් මා ඉස්සරහා ඉන්නේ. ඒ අයගෙන් මම යම් දේ ඉගෙන ගන්න පටන් ගත්තා. ඒක තමයි මගේ ගුරු වෘත්තිය සාර්ථක වෙන්න ප්‍රධානම අඩිතාලම වුණේ. දෙවෙනි එක තමයි ජනප්‍රියත්වය. ජනප්‍රියත්වය කියන එක රැයකින් ඇවිල්ලා හෙට වෙනකොට නැති වෙන
අර බෙල් කර්ව් එක වගේ එකපාරටම ඩිමිනිෂ් ශුන්‍ය වෙලත් යනවා. අඛණ්ඩ කාලයක් මේක පවතින්න නම් අපි මේ දරුවන් තුල අපි කියන දේ කෙරෙන්නට ඕන. මම හැමතිස්සෙම මේ දරුවන්ගේ පොඩි කාලේ ඉඳලම මට සන්තෝෂයි මේ වෙද්දි කියන්න මම අවුරුදු 100ක් සමරන පාසලක අද ගුරුවරයෙක් වෙලා ඉන්නේ. ඒ 100දී ගිය සුමාන වෙද්දී අපි සංගණනයක් ගත්තා 24911 දෙනෙක් මගේ පාසලේ ඉගෙන ගත්තා. ඉගෙන ගමින් සිට ගුරුවරු 650ක් සේවය කරලා තියෙනවා. මාත් සමග මේ වෙද්දී. එතන මේ වගේ දැවැන්ත මාර කියලා අපි කියන්නේ. දැවැන්ත ආයතනයක් තුල සිටීමම සතුටක්. නමුත් ඒක නිකම්ම සිටීමට වඩා ඔබ කියනවා වගේ අර සිලබස් එකක් තියෙනවා. ගුරුවත් පොත් තියෙනවා. දරුවන්ට අච්චු පොත් තියෙනවා. මේ ටික අරගෙන ගිහිල්ලා බෝඩ් එකේ දාලා දරුවන්ට ඉගෙන ගන්න කියලා කිව්වොත් ජනප්‍රියත්වයක් ගොඩනගන්නේ නැහැ කියන විශ්වාසය මත් තුළ තිබුණා. ඒ නිසා මේ මට හම්බෙන හැම වෙලාවකම සමාජයට මම ගෙදර යන්නේ ඒ කාලේ 4ට 5ට එකමාරට පාසල ඉවරලා දරුවොත් එක්ක පිට්ටනියේ. ක්‍රමානුකූලව දැන් ඒ අපි එදා කරපු දේවල් කරන තව ඇදුරුතුමන්ලා පාසලේ ඉන්නවා. අපි දැන් වෙනත් ශේෂ්ත්‍ර වලට යොමු වෙමින් ඉන්නවා. එතකොට එදා ඒ දරුවොත් එක්ක මට මතක් වෙනවා ඒ දරුවොත් එක්ක පන්ති කාමරයේ උගන්වන පාඩම පරිමිතිය වෙන්න පුළුවන්, වර්ගඵලය වෙන්න පුළුවන්, පරිමාව වෙන්න පුළුවන්. මේක අපිට ගණන් ටික හදලා හරියට දාලා ඉවර කරන්න පුළුවන්. නමුත් ඒට වඩා පාසල් වත්තට කැන්දන් ගිහිල්ලා කොලයක් මනින්න, දිගප්පල්ලක් බලන්න, ඒකේ තියෙන ප්‍රායෝගික සිද්ධාන්තය ඉගෙන ගත්ත දේ ප්‍රායෝගිකව තමුගේ ජීවිතයේ අත්දකින්න සලස්වීම තුළ මං අන්න දරුවන්ට කැමති ගුරුවරයෙක් බවට පත් වෙනවා. හොඳයි. අපි එතෙන් සිට අපි මෙන්න මේ ගීතය රස විඳලා අපි කතාව ඉදිරියට ගෙන යමු. අපේ වාද්‍ය වෘන්දය රාශි, ජනිත් ඉද්දමල්ගොඩ ප්‍රමුඛ රාශි මේ වෙලාවේ සූදානම්ෙන් ඉන්නවා. සල්සපුනා නිල් මහනෙල් කුමුදු සමන් මල් අතරේ සල්සපුනා නිල් මහනෙල් කුමුදු සමන් මල් අතරේ කිඩාරන් මලේ පවා සුවඳ දිග හැරේ කිඩාරන් මලේ පවා සුවඳ දිග හැරේ පලිගුරුවන් මිනිමුතුමෙන් පහන් දිලෙනවා එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා වැලි තලේ සැඟවිලා යටින් හැදෙනවා එහි හැඟී නෙත මගේ කඳුළු සලනවා ගල් සපුනා නිල් මහනෙල් කුමුදු සමන් මල් අතරේ සල්සපුනා නිල් මහනෙල් කුමුදු සමන් මල් අතරේ කිඩාරන් මලේ පවා සුවඳ දිග හැරේ කිඩාරන් මලේ පවා සුවඳ
හැරේ වීණාවෙන් දිලිදු අතින් මිහිරි ස්වරවැ සුපෙම් හැඟුම් උපත්දවයි දුගී උවලයේ කළුවලා වෙල පවා රිදී හිරිතියේ කිමද මේ නියදහම් අමතකව ගියේ සල්සපුනා නිල් මහනෙල් කුමුදු සමන් මල් අතරේ සල්සපුනා නිල් මහනෙල් කුමුදු සමන් මල් අතරේ කිඩාරන් මලේ පවා සුවඳ දිගහැරේ කිඩාරන් මලේ පවා සුවඳ දිගහැරේ කිඩාරන් මලේ පවා සුවඳ දිගහැරේ කෝමාරිකා සිසිල ඇති බබල් රෙදි සෝදනපටු ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි. බබල් රෝස සුවඳයි. අපේ ජීවිතාලෝක කළ උත්තම ගුරු උතුමන් වෙත පුද දෙන ගුරු පූජ උපහාරය ආදරණීය දිසාපාමෝ. අද දවසේ අපේ කතානායකයා මේගම මාර්ෂ්ටලා විද්‍යාලයේ උපුල් ක්‍රිෂාන්ත මෙන්ඩිස් ගුරුතුමන්. උපුල් සර්, ඔබත් එක්ක කරපු කතාබහේදී මම අවබෝධ කරගත්ත විශේෂ කාරණයක් තියෙනවා. ඔබ නොකඩවාම කරන කටයුතු දෙකක් තියෙනවා. එකක් ඉගෙනීම, අනිත් එක ඉගෙන ගන්න එක. මම හිතනවා ඔබේ පාසලේ දරුවන්ට ඔබ අපූර්ව ගුරුවරයෙක් වෙන්නේ මෙන්න මේ කාරණේ හින්දා. කතා කරමු සර්. ඇත්තටම මම පාසල් යන කාලේ අපි එක් එක්කෙනාට සිහින තියෙනවනේ. මේ සිහිනවල තිබිච්ච එකක් තමයි මට පුළුවන් තරම් හුඟක් දේවල් ඉගෙන ගන්නවා කියන එක. මම පාසලේ උගන්වන්න ගත්තන් පස්සේ අවුරුදු 10ක් 15ක් යනකම් අර අපේ සුසිරි පුතා කිව්වා වගේ තරුණ ජවයක් නේ. ඒ නිසා ළමයි මට හරි බයයි. හැබැයි මට හරි ලේසි මගේ විෂය උගන්වන්න. නමුත් ඒට වඩා මට මේ මාරිස් පවුලේ ඇසුර ලැබෙනවා. අදටත් මම ඊටම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ මගේ වර්තමාන විදුහල්පතිතුමා ගරු සුනන්දල්ලි සහෝදරතුමා. එතුමා මගේ ජීවිතේ රෝල් මොඩල් එකක්. කියන්නේ ඒ තියෙන ගැඹුරු බව, සරල බව, ඒකම ඉවසීම, ආදරණීය බව. මෙන්න මේවා මට ඇසුරට ලැබෙනවා. ඒ ලැබෙනකොට තමයි ගුරුවරයෙක් ආදරණීය ගුරුවරයෙක් බවට පත් වෙන්නේ. එතකොට ඔබතුමා අහපු ප්‍රශ්නට මම වක්‍ර මාර්ගයෙන් එන්න තමයි මේ කල්පනා කළේ. එතකොට ඒ මට ලැබෙන මාරිස් ඇසුර තුළ මගේ විශේෂයෙන් විදුහල්පතිවරුන්ගේ ඒ අය හුඟක් දේ උගත් අය. එතකොට මට දැනෙනවා හිස්තැනක්. මා යා යුතු දුර කොපමණද? මම මොන මොන ශේෂ්ත්‍රවලද ඉගෙන ගන්නට ඕනේ? ඒ කරන හැම කාරණාවකදී මම මේ දරුවන්ව ලං කරගන්නවා. ඒ අයට ඇත්තටම කියනනම් මම කලේ බොහොම පොඩි දෙයක්. මගේ සිහින මම සාක්ෂාත් කරගන්න උත්සාහ කරන ගමන්ම මම මගේ දරුවන්ට සිහින සපයන්නෙක් බවට පත් වුණා. ඩ්‍රීම් මේකර්. අදත් කරන්නේ ඒකම තමයි.
මගේ දරුවන්ටත් කරන්නේ මගේම දරුවන්ටත් මම දරුවෝ 3 දෙනෙක්ගේ පියෙක්. මගේ දුවලා 3 දෙනාට මම කරන්නේ ඒකම තමයි. ඈත පේන සිහින අර නිකන් සිහින ලෝකෙක ඉන්න නෙමෙයි. ඒක සාක්ෂාත් කරගන්න කොහොමද මේ ටයිම් ප්ලෑන් කරන්නේ? රිසෝස් ප්ලෑන් කරන්නේ මේ විදිහට ඒ දේවල් මගේ ජීවිතය තුලින්ම මම එයාට රෝල් මොඩල් එකක් වෙන්න තමයි කල්පනා කරන්නේ. ඒ ගමනේ අර ඔබතුමා කිව්වා වගේ අපි පෙරගමන්කරුවෝ වෙන්නට ඕනේ. පයිලට්ස් වෙන්නට ඕනේ. එහෙම වෙන්න නම් මා තුල යමක් තියෙන්න ඕන මේ දරුවන්ට දෙන්න. අද මා ගැන කතා කරන්න පැමිණලා තියෙන මේ මගේ ගෝලයා ගැන මම මොනතරම් ආදරේ වෙනවද? මට වඩා ලොකු තැනක එතුමා සේවය කරන්නේ. නමුත් එතුමාගේ වචනෙන් මාව මාර්ස්ටෙල්ලාව තුල ඔහුගේ චරිතය, ඔහුගේ ජීවිතය ගොඩනැගෙන හැටි. ඒතර අපි දැනෙන පාසලක්, දැනෙන ගුරුවරු. ඒකින් තුල තමයි අවුරුදු 100ක් පුරාවට මේ පාසලේ සුවඳ අර ගීතේ ගායනා කළා වගේ පාසල තුලට එන ඕනම කිඩාරම් මලක් අපිට සුවඳවත් කරන්නට පුළුවන්. මොකද සුවඳ චරිත ඒ තියෙන දුර්ගන්ධය වසා දමන්නට සිද්ධ කාරණා කෙරෙනවා. එතකොට අපි තුල යමක් නැත්තම් ඒක නිශාන්ත මහත්මයා අපිට තව කෙනෙකුට දෙන්න බෑ. ඒ නිසා මා තුල යම් දේ සාර ධර්ම විතරක් නෙමෙයි උගත්කම මේ ගුරු වෘත්තියට අදාළ දේවල් තිබුණොත් අපිට දරුවන්ට දෙන්න ලේසි. එතකොට දරුවෝ එක වැළඳ ගැනීමේ ශීඝ්‍රතාවයත් වැඩි. ඔන්න ওই නිසා තමයි මම විවිධ පැති වලින් ඉගෙන ගන්නට පටන් ගත්තේ. ඇත්තටම ගුරු වෘත්තියට සම්බන්ධ නොවෙච්ච විෂය කාරණා පවා මම අදටත් ඉගෙන ගන්නවා. ඒ තුල මම නොඑක් තැන්වල සංචාරය කරනවා. දේශීය විදේශීය. එසේ කිරීමෙන් මගේ අත්දැකීම් මේ දරුවන්ට බෙදා දුන්නාම ඔවුන්ගේ පුංචි සිත් තුළ පුංචි සීන ඉපැද්ද වෙනවා. අන්න ඒ පැලය දැවැන්ත ශාකයක් කිරීම තමයි ගුරු පරපුරේම මහඟු කාර්යය කියලා මම විශ්වාස කරන්නේ. මම මේ විදිහට හැඳින්වුවත් මාරිස්ටෙලාවේ දරුවන්ගේ සීන සපයන්න උපුල්ස. ඒ වගේම තමයි ඔබේ වචනත් එක්ක මම තව ග්‍රහණය කරපු එකක් තමයි අර වින් සිටුේෂන් එකක් හදනවා කියන්නේ. ඒ කියන්නේ දෙපාර්ශවයටම ජයග්‍රහණයක් අත්පත් කර දෙන්න. ඔබ යම් පියක් ඔබේ ජීවිතේට ලබා ගන්න ඔබ ඒ දේ ආපහු දරුවන්ට ලබා දෙනවා. මා නිවැරදි නේද? එසේමයි. ඔව්. ඔව්. ඒ දිගට මට කතා කරන්න පුළුවන්ද ඒක ගැන කතා කරන්න පුළුවන්. ඔබතුමාට ආදරය කරන ඔබතුමාගේ පාසලේ කවුරුන් හෝ දරුවෙක් දුරකථනයෙන් ඇවිත් ඉන්නවා අපිත් එක්ක කතා බහ කරන්න. අපි ආරාධනා කරනවා කතා කරන්න. අයිබෝවන්. 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 ඔව් කතා කරන්න. කවුද මේ? මම ගයාන් කතා කරන්නේ. ගයාන් කවුද කියලා කිව්වොත් වඩා ලේසි අපිට. මම අතරම ඔකුල්සගේ ගෝලේ. හා. ඒ වගේම මේ වෙද්දී ඔකුල්සත් එක්ක එකට ගැඹීම් කටයුතු කරන සගේ සහෝදරයෙක්. ගයාන්ගේ අනිත් 9 කොටසත් කිව්වොත් වඩාත් පහසුයි කියලා මට හිතෙනවා. ගයාන් සංජීව. උපුල්සේ අඳුරගත්තා. ඒක ඉවරයි. ඇත්තටම මේ ඔකුල්ස කියන්නේ මගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙච්ච පුද්ගලෙක්. හේතුව මගේ ගොඩක් මේ මොහොතේදී මම ඉන්න ස්ථානෙට ගොඩක් මඟ පෙන්වපු කෙනෙක්. විශේෂයෙන්ම පාසල තුලදී මම ඉගෙන ගත්තෙත් මාර්ෂල් විද්‍යාලය තුලමයි. ඒතර පාසල තුල විවිධ ක්ෂේත්‍රවලදී ඔකුල්ස මට ගොඩක් මඟ පෙන්වුවා. අද මේ වෙද්දී මම ඉන්නේ ගුරු වෘත්තියේ. එතනට එන්න විශේෂයෙන්ම මඟ පෙන්වූ කෙනෙක් තමයි ඔකුල්ස. මොකද මම දැක්ක චරිතයක්. අපි ගොඩක් වෙලාවට අර චරිතයක් අනුගමනය කරන්න නැත්නම් ඒ පස්සේ යන්න චුට්ටක් උත්සාහ කරනවා. ඒ විදිහේ විෂන් එකක් තිබ්බ ගුරුවරයෙක් තමයි ඔකුල්ස කියන්නේ. ඉතින් අද මේ වෙද්දී ඒ සර්ගේ තිබ්බ විෂන් එක තුළ අද මමත් යම් දුරක් ඇවිල්ලා තියෙනවා කියලා මට හැඟිලා තියෙනවා. ඉතින් ඇත්තටම සන්තෝෂයි වගේ ගුරුවරයෙක් ඉගෙන ගන්න ලැබෙච්ච එක සහ මේ වෙද්දී එතුමාත් එක්ක එකට ඉගෙනීම් කරන්න ලැබීම ලොකු භාග්‍යයක් විදිහට මම සැලකනවා.
බොහොම ස්තුතියි ගයන් උපුල්ස වගේම මාරිස්ටෙලාවේ ඉගෙනගෙන අද මාරිස් පවුලේ සමාජිකයෙක් බවට පත් වෙලා ඉන්නවා. පුල්ස මට මදක් ඉඩ දෙන්න. මට ඔබතුමාගේ ගෝලයාත් එක්ක පොඩි කතා බහක් තියෙනවා. සුසිරි කිව්වා උපුල්ස නිකන් මේ පැත්තකට වෙලා ඉන්න ගුරුවරයෙක් නෙමෙයි. උපුල්ස ඇවිල්ලා ඕන වැඩකට ඔට්ටු ගුරුවරයෙක්. ඒකම නෙමේ ජනප්‍රියත්වයේ රහස. කතා කරන්නකෝ. ඔව් දැන් අපි එතනට ගත්තොත් දැන් පුද්ගලික මට ගත්තොත් මට හම්බෙන උපුල්ස ආපහු එතන මම 13 වසරේදී. ඒතර අපි සීනියර්ම ප්‍රිෆෙක්ස්ලා. එතකොට දැන් 6 වසරේ අපි පොඩි ළමයි විදිහට ඉඳලා දැන් බයේ ඉඳලා දැන් 13 වෙද්දි අපිත් ටික අපිටත් අදහස් තියෙනවා විශේෂයෙන් මාරිස්ටෙලා ප්‍රිෆෙක්ට් කෙනෙක් වහම ටික එයා 10 වසරේ ඉඳන් එක දිගට අපි ට්‍රේන් කරලා. එතකොට ඒ ළමයි තමුන්ගේ අදහස් කෙලින්ම කියනවා. ඒක ගුරුවරයා කැමති වුණත් අකමැති වුණත් අපේ අදහස අපි කියනවා. එතකොට දැන් උපුල්සමයි ගුරුවරයා 6 වසරේ. ඊට දැන් ප්‍රිෆෙක්ට්ස් රූම් එකට ඇවිල්ලා අපේ සාකච්ඡාවලදී අපි කෙලින්ම විරෝධතාවය පළ කරනවා. සර්ගේ අදහස් සර් ප්‍රකාශ කරනවා අපේ අදහස අපි කියනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ දැන් ඉස්සර අර බයේ සර්ට ඉගෙන ගත්ත ළමයි වුණාට පසු කාලීනව සර් නම්‍යශීලී. ඒ කියන්නේ සර්ගේ අදහස සර් කියනවා අපි අපේ අදහස කියනවා. එතකොට ඒක අර එතනදී හැපිලා ඔයාලමයි ගෝලියෝ හින්දා මේක අහන්න ඕන එහෙම එකක් නැහැ. එතනින් එහාට අර සර් අපිට මඟ පෙන්වනවා. එතකොට දැන් සර් විශේෂයෙන්ම දැන් ප්‍රිෆෙක්ට් ඉන්චාර්ජ් වීම සහ ඊට අමතරව දැන් ඉස්කෝලේ ඉවෙන්ට්ස් තියෙනවා ගොඩක් වෙලාවට ඒ හැම තැනකදීම සර් හරිම ක්‍රියාශීලී. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කතාවක් පවත්වනවා නැත්නම් මේ ඕගනයිස් ඉවෙන්ට් එකක. ඉතින් මේ වගේ හැම ඒ කියන්නේ විශේෂයෙන්ම අපේ ප්‍රිෆෙක්ටරල් ලොකු ප්‍රොජෙක්ට්ස් එනවා. එතකොට ඒ ප්‍රොජෙක්ට් වලදී මම හිතන්නේ උපුල්ස සෑහෙන කැපවීමක් මූලිකත්වයක් ඒ කියන්නේ මඟ පෙන්වීමක් දෙනවා ළමයින්ට. ඉතින් ඒ හින්දා උපුල්ස කියන චරිතය මම හිතන්නේ දැන් විශේෂ ඉවෙන්ට් එකක් තිබ්බොත් ඉස්කෝලේකදී අර කඩියෙක් වගේ හැමතැනම අපිට දුවනවා පේනවා. අනිත් සයිස් එකනොත් පොඩි හින්දා අර එහෙම ලොකුවට පේන්නේ නැහැ. අර ඇතුලෙන් කවුරු හරි යනවා වගේ තමයි පේන්නේ. ඒ වුණාට අපිට පේනවා මේ චරිතය හරිම ඇක්ටිව් කියලා. ඒ කියන්නේ නොදන්න ළමෙක්ට උනත් හිතෙනවා මේ කවුද මේ ගුරුවරයා කියලා. අන්න ඒ ප්‍රමාණයට උපුල්ස වැඩ කරන පාසල තුල. ඉතින් මම හිතන්නේ ඒ කියන්නේ පාසල තුල නායකත්වය ගැනීමේදී ගුරුවරයෙක් විදිහට ඉදිරියෙම ඉන්න ගුරුතුමෙක්. ඊට අමතරව විශේෂිතම දේ තමයි මම හිතන්නේ ඉතින් කතා බහෙදී තේරෙන්නදී සර් ටිකක් අර ට්‍රැඩිෂනල් ටීචර් කියන මොඩල් එකේම නෙමෙයි. ඊට වඩා පොඩි අයිටම්ස් තියෙනවා සර්ගේ පොඩ්ඩක්. ඒ කියන්නේ අපිට අදහසක් ප්‍රකාශ කරද්දී ඒක කන්වින්ස් කරන්න, sannivedanaya කරන්න ඒ වගේ දේවල් සර්ගෙන් සෑහෙන ඉම්පැක්ට් එකක් තිබ්බ අපේ ජීවිතවලට. ඉතින් මම හිතන්නේ ප්‍රිෆෙක්ට්ලා විදිහට විතරක් නෙමෙයි ළමයි විදිහටත් ඒ දේ මම හිතන්නේ ගොඩක් ළමයින්ගේ ජීවිතවලට බලපෑවා. ඉතින් ඒක තමයි හිතන්නේ සර් අර සෑහෙන නායකත්වයක් දුන්නා පාසලේ සේරම වැඩවලට ඉදිරියට යන්න. ඔව් සුසිරි අපිට ඔබ නොකියා කියපු ඔය මාකටිං කතාව මම සර්ගෙන් දැනගන්නවා. හැබැයි මේ ගීත විරාමයෙන් පස්සේ මාව ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා ඔබේ පුතුව මේ යොදුනක් ඇති උන්නත් මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා ඔබේ පුතුව මේ යොදුනක් ඇති උන්නත් මා ඔබ ළඟ අම්මේ කටුකොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ රැදහවල් මට සෙවනල්ලක් වී සෙවද ඔබේ අම්මේ මා ඔබ ළඟ අම්මේ
අම්මේ අතපය දැඩි වී වැඩි හිටියූ මා ඔබ සරණේ අම්මේ කුරා කුහුඹුවෙකි දිය රැස් දහරේ මතු මතුදා අම්මේ මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා ඔබ ළඟ අම්මේ යොදුනක් ඇති උන්නත් මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඇතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ මා පොඩි පුතු අම්මේ මා ඔබ ළඟ අම්මේ කෝමාරිකා සිසිල ඇති බබල් රෙදි සෝදනපටු ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි. බබල් රෝස සුවඳයි. අපේ ජීවිතාලෝක කළ ගුරු උතුමන් වෙත පිදෙන උත්තම ගුරු පූජාව ආදරණීය දිසාපාමොක්. අද දවසේ අපේ කතා නායක ගුරු තරුව වෙන්නේ මීගම මාරිස්ටලා විද්‍යාලයේ උපුල් ක්‍රිෂාන්ත මෙන්ඩිස් ගුරුතුමන්. උපුල් සර්, දැන් අපිට තියෙන එක්තරා ගැටලුවක් තමයි අපි කොතරම් දැනුම තිබුණත් අපිට හැකියාවන් තිබුණත් සමහර වෙලාවට අපි අපිව මාකට් කරගන්න දන්නේ නැහැ. හැබැයි ඔබතුමන්ව මාකට් කරනවා. ඒ වගේම තමයි ඔබතුමන් ආදර්ශවත් විදිහට එය ඔබේ දරුවන්ටත් ලබා දෙනවා. මම හිතන්නේ සුසුරිගේ කතාවෙන් මං ගත්ත හරය ඒකයි. ඔබ ඔබේ දරුවන්ට විශාල අවස්ථාවන් ලබා දෙනවා. ඔබ ලබා ගන්න බොහෝ දේවලින්. අපි ඒ පිළිබඳව කතා කළොත් ඇත්තටම නිශාන්ත පුතා ඕක තමයි අර වයිබ්‍රන්ට් කැරක්ටර්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ අර සුසිරි පුතා කිව්වා වගේම මේ මට වැඩ නොකර ඉන්න බෑ. මේක ගුරු වෘත්තියේ අවුරුදු 10ක් 15ක් වෙනකොට මගේ පරිපාලනයේ විසි මාව එක එක වැඩසටහන් වල සම්බන්ධ කරගන්නවා. දැන් ඇත්තටම ඉස්කෝලේ ඕනම පාසලක ලොකුම දෙපාර්තමේන්තුවක් තමයි ශිෂ්‍ය නායක සංගමය කියන්නේ. දැන් මේක හරහා මේ සුසිරි පුතා කිව්වා වගේ දැවැන්ත ප්‍රොජෙක්ට්ස් කරනවා. ඒගොල්ලන්ගේ පාසලටම සේවය කිරීමේ අරමුණින්. එතකොට ඒ වගේ දේවල්දී මම හිතන්නේ මට අවස්ථාවක් ඒක මගේ ජීවිතේ. මගේ දක්ෂතා මේ ඔප්නගා ගන්න අවස්ථාවක් ලැබුණා. ඒ කියන්නේ මේ පාසලෙන් දෙන වැඩ ඇතම් කෙනෙකුට හිතන්න පුළුවන් අයියෝ මේ කරදර වැඩ නෙමෙයි අපි ගුරු පඩියට අමතරව මොනවද මේ පඩිය ගත්තා නම් ගෙදර ගියානේ කියන එක. නමුත් අර කරන බාහිර වැඩවලින් මගේ ජීවිතේ ඉදිරිසෙන්න පටන් ගත්තේ. ඒතර මේක දිහා බලාගෙන අර කියමනක් තියෙනවනේ ඔබතුමා දන්නවා අපිට ලැබෙන්නේ අපි කරපු දෙයම පමණයි. අපි බෞද්ධ ධර්මය අනුව ගත්තත් කතෝලික ධර්මය ගත්තත් මේ සියලුම ධර්මතාවයන්ට අනුව තියෙන්නේ අපි කළ දෙයක්ම තමයි අපිට අසන්නක් හැටියට ලැබෙන්නේ. ඉතින් වැඩිහිටියෝ වශයෙන් ඕක තේරුම් ගත්තාම මම හරි වැඩක් කරනවා නම් මා කෙරේ කවුරු කොහොම හිතුවත් මට කමක් නැහැ. මගේ ධර්මයට අනුව ඒ හරි දේ දරුවන්ට බෙදා දෙනවා නම් පෙරලා මගේ ජීවිතයට ගොඩාක් දේවල් ලැබෙනවා කියන දේ මම මගේ ජීවිතයේ පළපුරුද්දෙන්ම සාක්ෂාත් කරගෙන තියෙනවා. මම එහෙම කියන්නේ දැන්
ඔබතුමා කිව්ව විදිහට අර දරුවෝ අතරට යන මාර්ග ඔස්සේ යනකොට මාව ඉස්කෝලෙන් යොදා ගන්නවා මේ දරුවා කියනවා වගේ විවිධ වැඩසටහන් සංවිධානය කරන්න. එතකොට මම පන්ති කාමර ගුරුවරයා නෙමෙයි. මගේ වෙනත්ම ප්ලේ රෝල් එකක් තමයි දරුවෝ අතරට යන්නේ. දැන් අද වර්තමානයේ ගත්තොත් 1922 ආරම්භ කරපු මිෂනාරි අධ්‍යාපන පාසලක් මගේ පාසල. අද 2022 ජූනි මාසේ 18 වෙනකොට අපි මහා මංගල්‍යයක් පවත්වනවා. ඒ කියන්නේ අර මං කලින් කියපු 24000 ගාණින් නියෝජන ඔක්කොම ගෙනල්ලා. රටවල් 80ක මගේ පාසලේ මාරිස්නිකායක සහෝදරතුමාලා සේවය කරනවා. ඒ රටවල් වල ඉන්න අයගේ සම්බන්ධතාවත් ඇතුව අපි ජූනි 18 වෙනිදා දැවන්ත වැඩසටහනක් කරන අවුරුදු 100 වෙනුවෙන්. දැන් ඒකේ ප්‍රධාන කොමිටියේත් මම සේවය කරනවා කන්වීනර් හැටියට. එතකොට එතනදිත් මගින් අමුතුම දේවල් තමයි දරුවෝ අතරට යන්නේ. ඇත්තටම එතෙන්දී අපි කරන්නේ මේ දරුවන්ගේ තියෙන හැකියාව වර්තමාන දරුවන්ට තවත් අවුරුදු 100ක් එහාට යන්න. පරපුර ගණනාවකට මේ මාරිස් දැනුම, මාරිස් කැරිස්මා එක දරුවන් අතර මේ සමාජය අතර ලෝකයේ අතරට යන්න ඉඩ සලසන එකයි. ඒත් එක්කම මට වාසනාව ලැබෙනවා නිශාන්ත මහත්මයා. ඔය ගමනේදී විවිධ දේවල් ඉගෙනගෙන මම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලට ඇප්ලයි කරනවා. ඒ වලින් ලැබිච්ච අත්දැකීම් එක්ක මහද්වීප 5කින් 4කට මම ගමන් කළා. එතකොට ලෝකයේ තියෙන දැවැන්ත රටවල් වල සංචාරය කළා. මේ දේවල් වලදී මට හම්බ වෙනවා අපේ ආදි ශිෂ්‍යයන්. ඒ අය සමාජයට අපි පුංචි රටක් වුණාට අපි ආදරෙන් මේ රට මතක් කරනවා. අපි මා දැවැන්ත මිනිස්සු. අපේ රටේ මිනිස්සු කොච්චර දේවල් කරනවද දැන් හෙට අනිද්දා වෙනකොට මේ මා ඉස්සරහා ඉන්න සුසිරි පුතා ආචාර්ය උපාධිය සඳහා 20 වෙනිදා ඕස්ට්‍රේලියාවට ගමන් කරනවා. මම කල්පනාන් හිටියේ අද අපිට ගෙන්න ගන්නත් පුළුවන් වේවි කියලා. ඒතව නොබෝ දිනකින් ඒ දරුවා තව තමුන්ගේ ජීවිතේ තව කඩේමකට යනවා. ඉතින් මේව දකින්න අපි අපේ ඇස් වාසනාවන්ත නැද්ද? අපි කරපු දේවල් අපිට නොලැබෙනව නෙමෙයිද මේ? ඒ නිසා අපිට ජීවිතේ පොසිටිව් නෙගටිව් ධන ඍණ දේවල් එනකොට බලන්න ඕන මේ අපේම තමයි. ওই ඍණ එන්නෙත් අපි කරපුවම තමයි. ධන වෙන්නෙත් අපි කරපුවම තමයි. ඒ නිසා ඕක තමයි මගේ ආගම. ඒ නිසා ඒ ඔස්සේ ගියොත් අපිට මං හිතන්නේ අපේ ජීවිතේ හැමදාම මං ඔබතුමාට වැඩසටහන පටන් ගත්ත කිව්වේ අපි මේ හැමදේම කරන්නේ. නිශාන්ත පුතා මේ වැඩසටහන කරන්නේ මේ ආයතනය කෙරීගෙන යන්නේ මේ හැමදේම කරන්නේ මේ කරන හැම කෙනාගේම ජීවිත සාර්ථකත්වයයි සතුටයි වෙනුවෙන්. ඉතින් මේ දේ අපිට අර අහස පියාසර කරන කුරුළු පැටියෙක් වගේ අපි ඒක ලැබෙනවද කියලා හිත කරන්නේ නැතුව අපෙන් වෙන්න ඕන යුතුයකම හරියට කෙරුවොත් අපිට පෙරලා ඒක ලැබෙන බව නම් මගේ ජීවිත ආදර්ශය තුළම තියෙනවා. ඉතින් ඒක තමයි මට ඔබතුමාට කෙටියෙන් කියන්න පුළුවන් කතාව. ඔව්. අපට තවත් දුරකථන ඇමතුමක් ලැබිලා තියෙනවා. ඔබතුමාගේ තවත් ආදරණීය ගෝලෙක් වෙන්න ඇති. අපි මේ දුරකථන ඇමතුම හා සම්බන්ධ වෙනවා. අයිබෝවන්. අයිබෝවන්. ඔබතුමාගේ නම කියන්න. මම තුෂාන්. තුෂාන් නමේ අනිත් කොටසත් කිව්වොත් සර්ට වඩා පහසු වෙයි. තුෂාන් දිනුක මාස්ටර්ලාගේ. සර්වට මුලින්ම හම්බෙන්නේ මේ 6 වසරේ මගේ ගණිත ගුරුවරයෙක්. ඊට පස්සේ 10 11 වසරේ මම සර්ගේ අමතර පන්ති වලට යනවා ඊගෝ ආයතනෙ. ඉතින් මේ ඊට පස්සේ සර්ව ගුරුවරයෙකුට එහාට ගිහිල්ලා ගොඩක් අපිට සම්බන්ධ වෙන්නේ මම 10 වසරේ ශිෂ්‍ය නායකයෙක් කියලා හිටියා. මම A-level කාලේ වෙනකොට අපේ මේ උපුල්ස අපේ ශිෂ්‍ය නායකයන් බාරව වෙනවා. ඊට පස්සේ සර්ගෙන් ඉගෙන ගත්තට අමතරව ගොඩාක් දේවල් සර්ත් එක්ක තව සර් කෙනෙකුට ගුරුවරයෙකුට එහා ගිහිල්ලා යාළුවෙක් වගේ අපි සර්ත් එක්ක වැඩ කරලා තියෙනවා. ඉතින් තාමත් දැන් ඉස්කෝලෙන් අවුට්ලා අවුරුදු 6ක් වෙනවා. තාමත් ඉතින් අවුරුද්දකට දෙකකට සැරයක් හරි සර්ත් එක්ක කතා කරනවා. අපේ ජීවිතේ ගොඩක් දේවල් සර් කියනවා. හැමදාම කතා කරාම මේ අපි කොහරි තැනකට අද ඇවිල්ලා ඉන්නවා. ඉතින් සර්ලා අපිට දුන්නු අවවාද ඒ පොඩි කාලේ නම් තිබ්බ දැන් සාමාන්‍යයෙන් ගුරුවරයෙක් කිව්වම අපිට පන්ති කාමරේදී හම්බ වෙනවා විතරනේ. උගුල් සර්ව එහෙම නෙමෙයි අපිට මේ පන්ති කාමරයෙන් එළියෙත් ගොඩාක් දේවල් වලට හම්බෙලා අපි යාළුවෝ වගේ ආශ්‍රය කරලා තියෙනවා. ඉතින් අපේ ජීවිතේ ඉස්සරහට යන්න ගොඩක් උදව් කරපු කෙනෙක් තමයි. ඉතින් බොහොම සතුටුයි මේ වෙලාවේ සම්බන්ධ වෙලා සර් ගැන වචනයක් කතා කරන්න හම්බෙච්ච එක. බොහොම ස්තුතියි තුෂාන්. උපුල්ස බොහොම ප්‍රීතිමත් වෙනවට කිසිම සැකයක් නැහැ ඔබේ ඔය වදන් හෙද්දී. ඇත්තටම දිසාපාමොක් ආචාර්යවරයෙක් කියන්නේ අන්න ඒකයි. තමුන්ගේ ගෝලයා අනාගතයේ කොතනද ඉන්නේ කියන එක
පිළිබඳව සතුටු වෙන්න පුළුවන් ගුරුවරයෙක්. ඒකේ ජීවමාන සාධකයක් තමයි උපුල්ස. සුසිරි දැන් උපුල්ස ඔබගේ ජීවිතයේ අර පරමාදර්ශයක් බවට පත් වෙනවනේ. ඔබ අද වෙද්දී කතිකාචාර්යවරයෙක්. ඔබ කොහොමද උපුල්ස ඔබේ ජීවිතයට ඔබේ මේ වෘත්තීය ජීවිතයට ගලපගන්නේ? මෙහෙමයි දැන් උපුල්ස ගත්තාම උපුල්සට ඉස්සරහ තිබ්බ ටිකක් උගන්වද්දී විවිධ උපක්‍රම. ඒ කියන්නේ දැන් පන්තියට ආවහම මියුසික් දානවා විනාඩියක් දෙකක් ඇස් වහගෙන භාවනා කරන්න. දැන් මේ ගණන් ඉගෙන ගන්න යන්නේ ඒ වුණාට මියුසික් දාලා පොඩ්ඩක් මනස නිසංසල වෙලා හැබැයි උපුල්ස කාවත් කොපි කරන්නේ නැහැ. එතකොට දැන් මම ගිහිල්ලා මම ලෙක්චර් කෙනෙක් වුණාම මමත් ඒ පාරෙම යන්නේ. කියන්නේ එතකොට මට යුනික් ස්ටයිල් එක මම මට හදා ගන්නවා. එතකොට උපුල්සගේ මම හිතන්නේ ඒ කියන්නේ උපුල්ස ඉස්සර දැන් අපි එන්නත් කලින් මම අහලා තියෙද්දි උපුල්ස ගැන අහන උපුල්සට තියෙනවා ඇපල් වේවලක් දොඩම් වේවලක් ඒ කියන්නේ වේවැල් වලට නම් තිබ්බා ඉස්සර මුල් කාලේ. පස්සේ අපේ වයසටදී උපුල්ස සාමාන්‍යයෙන් ටිකක් වසයි ඒ වුණාට හොඳට කියලා දෙනවා. ඉතින් මම හිතන්නේ ඒ උපුල්ස ගොඩක්ම අර පෙන්වන දේ කියන්නේ දැන් උපුල්ස දැන් ගොඩක් වෙලාට කතා කරලා තියෙනවා උපුල්ස ඒ කියන්නේ සිහිනය තමයි ළමයින්ට දෙන්නේ. එතකොට අපි ගිහිල්ලා දැන් මම විශ්වවිද්‍යාලයට ගියාමත් එතකොට එතනදී එන මට එන ළමයි ප්‍රමාණය වෙනස්. එයාලා ඇවිල්ලා උසස් පෙළෙන ලංකාවේ හොඳම ප්‍රතිඵල අරගෙන එන ළමයි ප්‍රමාණය. ඒ වුණාට ඒ හැමෝටම ඕන සිහිනයක් කොහේ හරි තවත් ඉස්සරහට යන්න. ඉතින් එතනදී මම හිතන්නේ ඔය උපුල්ස කරනවා වගේ අපිත් විශ්වවිද්‍යාලය තුල ප්‍රෝග්‍රෑම්ස් කරනවා. මොකද ළමයින්ගේ ගොඩක් වෙලාවට දැන් මොරටුවට දැන් අපි මාර්ස්ටේල් එකේ යෙදී නම් ගොඩක් වෙලාවට මීගමු අවට එකම සෙනගක් එන්නේ. උනාට විශ්වවිද්‍යාලයට ගියාම එන්නේ වෙනමම පළාත් වලින් ලංකාව පුරා නියෝජනයක්. එතකොට ඒ ළමයින්ට තියෙන ප්‍රශ්න විවිධයි. එතකොට එයාලා සමහරව ඇවිල්ලා හොඳටම ඉංග්‍රීසි වලින් ඉදිරියෙන් ඉන්නවා. සමහරව ඇවිල්ලා ටිකක් දුර්වලයි. එතකොට මේ ඔක්කොංගම අපි අවුට් වෙද්දී අර එක ලෙවල් එකට ඉංජිනේර් කෙනෙක් විදිහට මෝල්ඩ් කරලා එළියට ගන්න ඕනේ. එතකොට මම හිතන්නේ අර සර්ගෙන් අපි ඉගෙන ගත්ත දේවල් දැන් අපි ආවහු අපේ ළමයින්ට කියන්නේ ළමයි කිව්වට ඇත්තටම ඉතින් ලොකු වයසක් නෑ මගේ ඉගෙන ගන්න ළමයින්ගේ අතර ඒ වුණත් මම හිතන්නේ අර ඒ ලැබපු ආభాෂයෙන් තමයි අපි ඇවිල්ලා දැන් ඒ විශ්වවිද්‍යාලය ඇතුළේදී ක්‍රියා කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒ අංශයෙන් සෑහෙන ඉම්පැක්ට් එකක්. ඒ කියන්නේ අපිට අර තේරුම් නැති වුණාට පොඩි කාලෙදිම අපේ ඇඟ ඇතුළට ඒක ගියේ හින්දා අර ලොකු වෙලා අපි එළියට ගියාම වැඩක් කරන්න ඒක අපේ එළියට එනවා නිකම්ම. මම හිතන්නේ මේකේ ප්‍රෝග්‍රෑම් එක ගැන හිතලා තමයි මට හිතුනේ අපිත් ඇත්තටම ගිහිල්ලා මාකටිං දැන් ළමයින්ට කියන්නේ දැන් ඉංජිනේරින් කරත් තමුන්ගේ මාකට් කරන්නේ කොහොමද තමුන්ගේ ෆීල්ඩ් එක ඉස්සරහට යන්නේ කොහොමද අර ඒ දේවල් අර පොඩි කාලෙදිම අපිටත් කියලා දීපු හින්දා තමයි අපිත් දැන් ඒක තවත් පරම්පරාවකට දෙන්නේ. මම හිතන්නේ ඒ ආభాෂ දීප එක මම හිතන්නේ අර සාමාන්‍ය ගණිතය උගන්වපු එක හරියි ගණිතය ඒ විෂය ධාරාවෙන් පමණක් නෙමෙයි අර ජීවිතේ වෙනසක් කරා අපේ අන්න අර කියන අංශ වලින් උපුල්ස. මම හිතන්නේ ඒකට මම විතරක් නෙමෙයි මම හිතන්නේ මාර්ස්ලා උපුල්ස ඉගෙන ගත්ත ගෝලව හැමෝම සර්ට ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ කරපු ඉම්පැක්ට් එක මම හිතන්නේ අපිට පුළුවන් වෙලා තියෙනවා ඉස්සරහටත් තවත් ළමයින්ට ලබා දෙන්න. මේ වගේ වචන හෙද්දී මොනතරම් සතුටක් දැනෙන්න ඕනද ඔබතුමන්ට? ඇත්තටම සුසිර කියන ඒ වචන අහපුවම අපිටත් ආඩම්බරයක් ඇති වෙනවා ඔබතුමන් ගැන. අපි අවසානයේට ළඟා වෙලා තියෙන පුල්ස මාර්ස්ටෙලාව ගැන මාර්ස්ටෙලාවේ දරුවන් ගැන ඔබේ ඒ නූතන අත්දැකීම් ගැන බොහොම කෙටියෙන් අවසන් වශයෙන් සටහනක් ඉදිරිපත් කළොත් හොඳයි කියලා හිතනවා. ස්තුතියි ඔබතුමාගේ අවසන් ආරාධනාවට. මට එක මිනිත්තුවකුත් ඕනේ මේ සුසිරි ගැන එයා නොදන්න දෙයක් කියන්න. අර ඒ දරුවා කිව්වා වගේ ඉංග්‍රීසි මීඩියම් මේ ලංකාව පුරාම පටන් ගත්තාම මේක එක්තරා පැලැන්තියකට වෙන් වෙච්ච අධ්‍යාපන ධාරාවක් වෙලා තිබුණේ. විශේෂයෙන්ම ඉන්ටර්නැෂනල් ස්කූල් වල. අපේ මේ ලෝකල් ස්කූල්ස් වල ඉංග්‍රීසි මීඩියම් ආපුවම හැමෝම බලන් හිටියේ O level ප්‍රතිඵල දිහා. පළවෙනි බැච් එකේ O level ප්‍රතිඵල. විශේෂයෙන් අපි ඉන්නේ මීගුම් ප්‍රදේශයේ. කොළඹ ප්‍රදේශයේ අර ඒ දරුවා කිව්වා වගේ අධ්‍යාපනික ආධාර ඕනතරම් තියෙන ප්‍රදේශයක්. නමුත් එයින් ඔබට ගියාම අපේ මීගුම් ප්‍රදේශයේ දැන් මේ මා ඉදිරියේ ඉන්න මේ දරුවා ඒ නමයක් අරගෙන ගණිතාංශයෙන් දිස්ත්‍රික් රෑන්ක් එකකට ආවා. උසස් පෙළ හදාරද්දිම ඒ උසස් පෙළත් ඒ තුනක් අරගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ගත්ත ගෝලියෙක් තමයි අද එන්නේ. ඉතින් මේ දරුවා අද ඉන්න තත්ත්වය ගැන
අපි ඊටාම් සන්තෝෂයි. ඒ වගේ මෙවැනි දහසක් අය මාරිස්ටර්ලාව තුලින් ගිහින් තියෙනවා මං විතරක් නෙමෙයි අපේ ගුරු පවුල තුලින්. එතකොට ඒ තොරතුරුත් එක්ක ඔබතුමා කීපයක ඇඩ් කරපුවම අර අද මේ වෙනකොට අර මහා වෘක්ෂයක දැවන්ත හිමිකරුව වෙලා නොමිලේම අපි. ඒ නිසා මා පිටුපස ඉන්න මේ ගෝල බාල පිරිස ලෝකේ පුරාම සේවය කරනවා. ඒ අය අපි අද තාක්ෂණය ඔස්සේ ওই WhatsApp group වගේ දේවල් වලින් අපි ශනිකයෙන්ම හම්බෙනවා. දැන් ඉස්සෙල්ලා කතා කරපු තුෂාන්දරුවත් ඇමරිකාවේ ඉඳලා යාවේ. මම නිව්යෝක් වල ඉන්නකොට ඒ දරුවා හිටියේ. ඉතින් එතකොට ඒ අනිත් එක අපි අපේ දේවල් නිශාන්ත පුතා අපි මැනේජ් කරගන්න ඕන. දැන් කෙනෙක් අහන්න පුළුවන් ගුරු වෘත්තියේ ඉන්නකොට මේ රටවල කොහොමද යන්නේ කියන එක. ඒක තමයි ටයිම් මැනේජ්මන්ට් කියන්නේ. මගේ නිවාඩු කාලයේදී මම ඒව බොහොම කල් වේලා ඇතුව ප්ලෑන් කරලා ඒ වලට අවශ්‍ය කරන ඒ නීතිමය සාධක ඉටු කරගෙන තමයි යන්නේ. ඔබතුමාට තවත් දෙයක් මේ වචනේ මගෙන් තව කෙනෙකුට ආදර්ශයක් වේවයි කියලායි මම කියන්නේ. මගේ පහුගිය අවුරුදු 31ක කාලය තුල මම වසර 8යි දිනක් වූ ඇබ්සන්ට් වෙලා තියෙනවා. අවුරුදු 10ක් අඛණ්ඩවම පාසල් ගිහින් තියෙනවා. ඒතකොට ඒ වගේ කෙනෙක් හිතන්න පුළුවන් මේ මාසෙට අසනීපයක්වත් වෙන්නේ නැද්ද කියලා. ඒක තමයි විශ්වීය ශක්තිය. මට උමනාවක් තියෙනවා නම් මේ වැඩේ කරන්නට ඕනේ කියලා. ඒකට ඉන්න ඔය සියලුම බලවේග දෙවි දේවතාවන් ඒ වගේම විශ්වීය බලය අපිට උදව් කරනවා ඒ දේ කරන්නට. නිරෝගීව ඉන්නට. හෙට වෙද්දී අපි අසනීප වෙන්නට පුළුවන්. නමුත් ශක්තියක් තියෙනවා. ඒ දේවල් සාර්ථකව ඉටු කරගන්නට පුළුවන් වෙයි කියලා. ඒතර අවසාන වශයෙන් මම නොදන්නා මොහොතක මම නොදන්නා විදිහට තෝරා බේරාගෙන ඔබතුමා මේ වැඩසටහනට ආරාධනා කිරීම ගැනත් ඊටාම සතුටු වෙනවා. මා මේ ඉන්ටර්විව් එකට ආවට වඩා මා කියපු දේවල් වලින් මේ දරුවගේ චරිතය තුලින් අපගේ මේ ශ්‍රී ලංකා වාසී සියලුම දරුවන්ට යම් පණිවිඩයක් යනවා නම් ඒකයි අපේ පැමිණීමේ අර්ථය කියන එකත්. ඒත් එක්ක මේ අද දවසේ සම්බන්ධ වෙලා ඉන්න ඔබේ ආයතනයටත් මේ සියලුම සේවක මහතුන්ටත් ස්තුතිවන්ත වෙනවා. මා වෙනුවෙන් කාලය කැප කරලා හෙට ඉඳලා විජේ සංචාරයේ යන්න හිඳගෙන මා වෙනුවෙන් ආවටත් ස්තුතියි. ඒත් එක්කම මා පිටුපස ඉන්න දැවන්ත ශාකය මම ඔබට ආරම්භයේ සිටම කිව්වා. වසර 100ක මගේ පාසල වර්තමාන විදුහල්පතිතුමාගේ ඉඳලා සුනන්දල්ලි සහෝදරතුමා එතුමා අපිව ඉතාම ලස්සනට මෙහෙවනවා. එතුමාත් ලෝක නායකයෙක් කෙටියෙන්ම කියනවනම් මාරිස් දර්ශනය කියලා කියන්නේ ලෝක පූජිත දර්ශනයක්. නැත්නම් රටවල් 80ක විතර සේවය කරන්නට බෑනේ. ඉතින් මම ඒක අත්දැකීමෙන් දන්නේ මේ මාරිස්ටර්ලා කියන නමින්ම ස්ටෙලා මාරිස්ටර්ලා කියන නමින්ම ලෝකේ රටවල් වල පාසල් මම අවසානයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තියෙන මාරිස්ටර්ලා විද්‍යාලයේ මම දවස් 2ක් ඉගෙනුවා. ඒ දරුවන්ට උගන්ලා ඒ අත්දැකීම් ගැන මේ දරුවොත් එක්ක බෙදා ගන්නවා. අන්න ඒකයි මම කිව්වේ අපේ සිහින අපි කරන ක්‍රියාවන් තුලින් ඇදීගෙන යන්නට ඕන. එහෙම ගියොත් තමයි අපිට අපේ ජීවිත සාර්ථක වෙන්නේ. මේ වැඩසටහනට ඇවිල්ලා ඕන දේවල් කියලා යන්න පුළුවන් වෙයි. නමුත් හෙට වෙනකොට අපේ ජීවිත ඉතුරු වෙන්නේ අපි ඒ කියපු දේ කෙරුණොත් පමණයි. ඔබ සැමටම පිං. බොහොමත්ම ස්තුතියි උපුල් සර්. ඔබ නූතන දිසාපාමොක් ඇදුරුතුමෙක්. ඔබේ මේ නූතනවාදී දැක්ම දර්ශනය ඇතරම මාරිස්ටෙලා දරුවන්ට වාසනාවක්. අපි ඔබ ගැන ආදරේ ඔබ ගැන ගෞරවයක් තියෙනවා. උපුල් සර්ට අපේ ගෞරවය බොහොමත්ම ස්තුතියි මේ ස්ථානයට අපේ මේ ආරාධනෙන් පැමිණියාට. ඔබට අපි වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සුසිරි ඔබේ ඉදිරි අධ්‍යාපන කටයුතු ඉතාමත්ම හොඳින් කරගෙන යන්නට ඕන කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක කතා බහට ආවට. හිතවතුනි අපි අපේ අවසානය සනිටුහන් කරනවා. අපි තවත් දවසක මෙවැනිම ගුරුතරුවක් සමග කතා බහකදී හමු වෙමු. ඉතින් එතෙක් ඔබ සැමට ජය සතුට. සිහින
සිහිනලුවක් දුටුවා මතකයි සිහිනලොවින් ආවා මතකයි අප හදවත් නොමියන ලෙස බැදී ආදරයෙන් පිරුණා මතකයි සිතට දැනෙන සුව ගතක දැනෙන බව ඔබ රහසේ කීවා මතකයි සිහිනලුවක් දුටුවා මතකයි සිහිනලොවින් ආවා මතකයි සිහිනලුවක් දුටුවා මතකයි සිහිනලොවින් වා මතකයි